වෙනි පාඩම sorry 9 වෙනි පාඩම. එතකොට පාඩම් තව දෙකයි තියෙන්නේ කරන්න. මේකෙදි කරන්න තියෙන්නේ implementations of strategies. ඔයාලට මතකද අර strategies එක පළවෙනිම පාඩමේ නෑ strategic intent පාඩමේ තිබ්බනේ processes එක. ඒකෙදි තිබ්බා formulations of strategies, ඊට පස්සේ implementations of strategies, ඊට පස්සේ evaluations of strategies කියලා තිබ්බා. එතකොට මේකෙදි කතා කරන්නේ implementations of strategies එකේ දැන් මේකෙදි මේ strategies එක සකස් කරනවානේ මේ සකස් කරපු strategies එක ක්‍රියාත්මක කරනවා කියන එක තමයි කියන්නේ implementations of strategies කියන එක. ඊට පස්සේ මෙන්න මේක ගොඩාක් වැදගත් වෙනවා මේ අපේ මේ එක්සෑම් එකට අහලා තියෙන අනිවාර්ය එකක් formulations එකයි implementation එකයි අතර වෙනස මොකක්ද කියලා. SF කියන්නේ strategy formulation එකක්. ඒ කියන්නේ ඔයාලට මතක ඇති අපි මේක වෙනම පාඩමක කතා කරා උපාය මාර්ගය සකස් කිරීම ගැන. මේකෙදි strategy implementation අද කතා කරන්නේ මේ ගැන. SL කියලා කියන්නේ උපාය මාර්ග ක්‍රියාත්මක කරනවා. දැන් සකස් කරපු එක ක්‍රියාත්මක කරන එක තමයි අද පාඩම. එතකොට මේ දෙක අතර වෙනස එක්සෑම් එකට අහලා තියෙනවා. අපි බලමු formulations එකයි implementation එකයි අතර වෙනස. ඇත්තටම අපි උපාය මාර්ගය සකස් කරනකොට මේකෙන් කියන්නේ position poses before the actions. අපි ක්‍රියාමාර්ගයක් ගන්න කලින් උපාය මාර්ගය සකස් කරන්නේ formulations එකදී action එකට before. ඒ කියන්නේ අපි පෙර තමයි මේක සකස් කරන්නේ. හැබැයි මේකෙදී action එක යන අතර ක්‍රියාමාර්ගය යන අතර තමයි අපි මේක process කරන්නේ manage කරන්නේ ක්‍රියාමාර්ගයක් යන අතර during the action. ඊට මේකෙදී අපේ උපාය මාර්ගය සකස් කරද්දී අපි ફોકસ කරන්නේ effectiveness එකට. සඵලදායී වෙන්න ඕන අපේ මේ formulations එක. සකස් කරන උපාය මාර්ගය සඵලදායී වෙන්න ඕන. ක්‍රියාත්මක කරද්දී ඇත්තටම efficiency වෙන්න ඕන, කාර්යක්ෂම වෙන්න ඕන. ඊට පස්සේ මේකෙදි mainly intellectual කියලා කියන්නේ අපි උපාය මාර්ගය සකස් කරද්දී ඇත්තටම ඒක බුද්ධිමත් විදිහට අපි හිතලා ගන්න ඕන. mainly intellectual කියලා කියන්නේ බුද්ධිමත්. එතකොට අපි ගන්න උපාය මාර්ගේ හරියාකාරව අපේ ව්‍යාපාරයට බලපාන නිසා අපි ගන්න උපාය මාර්ගේ බුද්ධිමත් හිතලා ගන්න ඕන. strategy implementation එකකදී mainly operationals ඒ කියලා කියන්නේ අපි ගන්න උපාය මාර්ගේ ක්‍රියාත්මක කරද්දී අපේ මෙහෙයුම් සයිඩ් එක තමයි බලන්නේ. ක්‍රියාත්මක වෙන්නේ අපේ ව්‍යාපාරයේ මෙහෙයුම් අංශය නම් ඒක අපේ මෙහෙයුම් විදිහට තමයි මේකෙදී mainly concern වෙන්නේ. ඊට පස්සේ requires good analytical skills. ඒ කියලා කියන්නේ අපි ගන්න මේ අපිට මෙන්න මේක හරිම වැදගත් වෙනවා. අපි විශ්ලේෂණයක් කරන්න අපේ කුසලතා සම්බන්ධ විශ්ලේෂණයක් කිරීමට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපි ගන්න ස්ට්‍රැටජිස් එක අපේ ස්කිල් එක සම්බන්ධව රික්වයර් වෙන්න ඕන. මේ ඉම්ප්ලිමන්ටේෂන් එකක් අපි උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරද්දී දැන් උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරන උදාහරණයක් විදිහට ඔයාලා කම්පැනි එකකින් එම්ප්ලොයර්ස්ලට උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරනවා නම් අපි ඒ එම්ප්ලොයර්ස්ලට මොටිවේෂන්ස් දෙන්න ඕන, ලීඩර්ෂිප් ස්කිල් දෙන්න ඕන, විශේෂ ඒවා දෙන්න ඕන. අන්න ඒක තමයි මේ ඉම්ප්ලිමන්ටේෂන් එකෙන් කතා කරන්නේ. ඊට පස්සේ මෙතනදී requires coordinations among a few peoples. මේකෙදි සකස් කිරීමේදී ගොඩක් peoplesලා මේකට කිහිප දෙනයි මේක coordinations වලදී සම්බන්ධීකරණය වෙන්නේ. හැබැයි අපි implementation එක ක්‍රියාත්මක කරන්නේ අපේ company එකටම සමස්තම among many peoples ගොඩකට සම්බන්ධීකරණය වෙන්න පුළුවන්. එතකොට මේ දෙක අතර වෙනස differences මතක තියාගන්න. Nature of strategic implementations. ඒ කියලා කියන්නේ අපේ මේ strategy implementations එක මේකේ සම්පූර්ණ අර්ථය තමයි අපි ව්‍යාපාරයේ උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීම හරියාකාරව කරන්න නම්. ඒ කියන්නේ අපි ක්‍රියාත්මක කරන්න අපේ strategies formulations එක හරියන්න ඕනේ. ඒ කියන්නේ අපි උපාය මාර්ගය හරියට සකස් කරන්න ඕන ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලය ලබා ගන්න. හැබැයි මෙන්න මේකෙදි කියනවා මධ්‍යම හොල්ට මතකද අර ත්‍රිකෝණයක් ඇඳාම top level management, middle level management, lower level management කියලා හිටියේ. ඒකෙදි මේ SF එකේ decisions එක ගන්නේ
අපේ ස්ට්‍රැටජීස් ෆෝමියුලේෂන්ස් එක අපේ උපාය මාර්ග සකස් කිරීමේ තීරණය ගන්නවා නම් මධ්‍යම හෝ පහළ මට්ටමේ කට්ටිය දී ප්‍රොබ්ලම් එක වැඩි වෙනවලු. ඒ කියන්නේ SL ප්‍රොබ්ලම් එක උපාය මාර්ග ක්‍රියාත්මක කරද්දී අර ලෙවල් එකේ ඉන්න අය තීරණ ගත්තොත් ඒ කියන්නේ උපාය මාර්ග සකස් කරන තීරණ ගත්තොත් ස්ට්‍රැටජි ඉම්ප්ලිමන්ටේෂන්ස් එකේ ප්‍රොබ්ලම්ස් මතුවෙනවලු. එතකොට ඒ ප්‍රශ්න निराකරණය කරගන්න නම් අපිට මේ ස්ට්‍රැටජීස් එකේදී අපිට මෙන්න මේ ඩිවිෂනල්ස් ඔෆ් ෆන්ක්ෂනල්ස් මැනේජර්ස්ලා අවශ්‍ය වෙනවලු. එයාලට ඒ රෙස්පොන්සිබිලිටි එක යනවා කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මේක එක්සෑම් එකට අහන එකක්. management issues center to strategic implementations මොනවාද අපි අපේ ස්ට්‍රැටජි එක අපේ උපාය මාර්ගයේ ව්‍යාපාරයේ ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන සමාගමේ ඇති වෙන කළමනාකරන ගැටලු මොනවාද? එතකොට ඒකේ තියෙන්නේ establish එකක් තමයි establish annual objectives. අපේ මොනවාද අපි වාර්ෂිකව අරමුණු ස්ථාපනය කරන්න ඕන. ඒ කියන්නේ එහෙම ස්ථාපනය කළා නැත්නම් අපේ strategy implementation management issue එකක්. allocate resources සම්පත් වෙන් කිරීම. just exciting organizational structure අපි අපේ සංවිධානයේ structure එක හරියට සකස් කරලා තියෙන්න ඕන. නැත්නම් අපිට ඒක restructure and re-engineer minimize complete to change මේ වගේ ඔයාලට හුරු වචන කීපයක් තියෙන එකක් තමයි ඉතින් මේව minimize complete to change කියලා කියන්නේ අරගල අඩු කරගන්න ඕන සහ වෙනස් වෙන්න ඕන. ඒ විදිහ මෙන්න මේ පැත්තේ තියෙනවා match managers to strategies අපේ කළමනාකරුව සහ උපාය මාර්ග ගලපන්න ඕන. ඊට පස්සේ develop strategy supportive culture අපේ සංස්කෘතිය සඳහා උදව්වක් ලබා දෙන strategy සංවර්ධනය කරන්න ඕන. එතකොට ඔන්න ඔය වගේ කීපයක් මතක තියාගන්න issues අහනවා. එකින් එක දැන් කතා කරමු. එක තමයි purpose of annual objectives. මේකේ කලින් එකේ කතා කරන්නේ establish annual objectives. එතකොට මේකේදී annual objectives වාර්ෂික අරමුණු අපේ සමාගමට තියෙන අරමුණු මොනවාද? the basic for resources allocations අපි සම්පත් වෙන් කිරීම පදනම. ඊට පස්සේ mechanism for management evaluation අපේ කළමනාකරණ ඇගීම සඳහා යාන්ත්‍රීකරණයක් වගේ දෙයක්. Major instrument for monitoring progress toward achieving long term objectives. අපි දිගු කාලීන වශයෙන් අපි achieve කරගන්න ඕන objectives සමාගමේ තියෙන objectives අපේ දිගු කාලීන වෙන්න ඕන. ඒක සඳහා අවශ්‍ය major instrument වලින් අපි ප්‍රධාන උපකරණ හරහා monitoring එකක් කරනවා. ඊට පස්සේ establish priorities. ඒ කියලා කියන්නේ අපි ස්ථාපනය කරන්න ඕන අපේ ප්‍රමුඛතා. එතකොට organizational divisions and departmentals කතා කරනවා. එතකොට මෙතන annual objectives කිව්වා මේ වගේ point මතක තියාගන්න. resources allocations, management evaluations, major instrument for monitoring the toward achieving long term objectives, establish priorities කියන ඒවා මතක තියාගන්න. එතකොට මේ annual objectives එකක් කියන්නේ annual objectives serve as a guidelines for actions. අපි ක්‍රියාමාර්ගයක් අපේ ව්‍යාපාරයේ ක්‍රියාමාර්ගයක් ගන්නකොට අපේ ආයතනයේට මොකක් හරි අරමුණක් නැත්නම් අපිට ඒක ගන්න බෑ. ඒ නිසා අපිට අපේ ව්‍යාපාර ආයතනයේ අරමුණ තියෙන්න ඕන, වාර්ෂික අරමුණ තියෙන්න ඕන. එතකොට තමයි අපි ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අපිට ඒක නිකන් හරියට ගයිඩ්ලයින්ස් එකක්. ඒකෙන් අපිට ලොකු සේවයක් දෙනවා. ඒක නිසා තමයි අපි මේ ක්‍රියාමාර්ගය ගන්න කියන එක. එතකොට directing and channeling efforts and activities of organization members. එතකොට ඒකෙන් අපිට පුළුවන් direct කරන්න, අධීක්ෂණය කරන්න, channeling efforts කරන්න, activities මේවා කරන්න. ඒ විදිහට අපිට මේ annual objectives කියන එක හරිම වැදගත්. එතකොට අපිටත් තියෙනවනේ අපිටත් ඔබ්ජෙක්ටිව්ස් එකක් තියෙන නිසා තමයි අපි අද මෙහෙම එක්සෑම් එකකට මුහුණ දෙන්නේ. කියන්නේ අපේ ඉදිරි අනාගතයේ අපි බලාපොරොත්තු වෙනවා ළඟා කරගන්න යම්කිසි අරමුණක්. ඒ සඳහා තමයි අපි දැන් මේ එක ඇක්ෂන් එකක් තමයි ගන්න. එක්සෑම් එක සඳහා තමයි මේ ඇක්ෂන් එක ගන්නෙ. ඇක්ෂන් එකෙන් පාස් වුණාම අපේ ඇනුවල් ඔබ්ජෙක්ටිව්ස් එකට ළඟා වෙන්න පුළුවන්. ඒකෝට ඒක හරියට ගයිඩ්ලයින්ස් එකක් කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මේක වැදගත් එක්සෑම් එකට අහලා තියෙනවා resources allocation කොහොමද අපි සම්පත් වෙන් කරන්නේ සම්පත් වෙන් කරද්දී අපේ සම්පත් වෙන් කිරීම ගැන මම පොඩ්ඩක් කතා කරා නම් සම්පත් වෙන් කරනවා කියලා කියන්නේ හරියට මේ
අපේ දැන් හැම සමාගමක සම්පත් තියෙනවනේ. ඒ සමාගමේ සම්පත් තුලින් තමයි අපි යම්කිසි ප්ලෑන් එකක් හදන්නේ. සමහර විට ප්‍රොඩක්ට් එකක් නැත්නම් සර්විස් එකක් නිපදවන්නේ. එතකොට ඒ විදිහට අපි අපේ ප්‍රොසෙසර්ස් වලට අපි සම්පත් ඇලොකේෂන් කරන්න ඕන. අපේ තියෙන සම්පත් ටික ඇලොකේෂන් කරන්න ඕන. ඊට පස්සේ සමහර විට ඒ සම්පත් ඇලොකේෂන්ස් කරන්නේ ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් නිෂ්පාදනය කරලා නැත්නම් among the various projects of business unit. ඒ කියන්නේ නැත්නම් අපිට විවිධ ප්‍රොජෙක්ට් ව්‍යාපෘති වලට හෝ අපේ ව්‍යාපාර ඒකක වලට අපිට ඕන මේ සම්පත් වෙන් කිරීම. ඒකට සම්පතක් කියලා කියද්දි සම්පත් තියෙන type හතරක්. ඒ කියන්නේ resources types හතරක් තියෙනවා. එකක් තමයි financial resources. මූල්‍යමය සම්පත්, physical resources භෞතික සම්පත්, human resources මානව සම්පත්, ටෙක්නොලොජිකල් රිසෝර්සස් තාක්ෂණික සම්පත්. ඔය හතර අනිවාර්යෙන් මතක තියාගන්න. රිසෝර්සස් ඇලොකේෂන්ස් වල මෙතන ඩෙෆිනිෂන් එකක් නැති හින්දා ඩෙෆිනිෂන් එකයි රිසෝර්සස් ටයිප් හතරයි මතක තියාගන්න. ෆයිනෑන්ෂියල් රිසෝර්සස්, ෆිසිකල් රිසෝර්සස්, human resources, technological resources. මැනේජින් කම්ප්ලීට් කියන එක හොඳට මතක අපිට HR වලත් හම්බ වෙනවා. කම්ප්ලීට් එකක් කියලා කියන්නේ අරගලයක්. අරගලයක් කියන්නේ පාර්ශ්ව දෙකක් අතර හෝ කීපයක් අතර සමහර විට ඇති වෙන ඩිස්ඇග්‍රීමන්ට් එකක්. අපේ ඇග්‍රීමන්ට් එකක් තියෙනවා අරගලයක් ඇති වෙන්නේ නැහනේ. දෙන්නෙක් කතා කරනවා දෙන්නගේම අදහස් ගැලපෙන්නේ නැහැ. එතකොට දෙන්නට දෙන්න ඒ ක්‍රියාවලියට ඇග්‍රී නැහැ එකඟ නැහැ. එතකොට එයාලා අතර පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. අරගලයක් ඇති වෙනවා. එතකොට ඩිස්ඇග්‍රීමන්ට් එකකට තමයි මේ කම්ප්ලීට් එකක් ඇති වෙන්නේ. එතකොට මේ කම්ප්ලීට් එක හැමතිස්සෙම නරක නැහැ. කම්ප්ලීට් එකක් කියන්නේ ආයතනයකට අත්‍යවශ්‍ය දෙයක්. ඒ කම්ප්ලීට් එක තුළින් ආයතනයේ සමහර විට හැදෙන්න ඕනි දේවල් හරියට අපිට දැනගන්න පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම අරගලයක් කියන්නේ නරක දෙයක් නෙවෙයි. රණ්ඩුව කියන්නේ අරක දෙයක් නෙමෙයි. ඒතකොට lack of conflict මේ signal අපරාධි කියලා කියන්නේ හරියට ගැටුමක් නොමැති වුණාම නිකන් ව්‍යාපාරේ උදාසීන බවක් ඇති වෙනවා කියලා. දැන් මේ ව්‍යාපාරය ගැන මම කතා කරන හින්දා කියන්නේ ගැටුමක් නැත්තම් නිකන් හරියට උදාසීන ගතියක් තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ මේ can energize opposing groups to actions. ප්‍රතිවිරුද්ධ කණ්ඩායමට එතකොට අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වලට නිකන් ශක්තිමත් කියන්නේ ශක්තියක් ලැබෙනවා වගේ දෙයක් කියලා කියනවා. මේ help managers identify problems. ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයක් තුළ තියෙනවා නම් ප්‍රශ්න හරියට හඳුනා ගන්න මැනේජර්ස්ලාට උදව් කරනවා කියලා කියනවා. අපේ කළමනාකරුවන්ට තියෙන ප්‍රශ්න හඳුනා ගන්න පුළුවන්. ඒතර conflict එකක් හැමතිස්සම bad වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. matching structure with strategies. අපේ උපාය මාර්ගය සමග අපේ ව්‍යාපාරයේ ආයතනයේ තියෙන ව්‍යුහය structure එක ව්‍යුහය කොහොමද ගැලපෙන්නේ? දැන් මෙතන මම මේක කියවන්නේ මේකේ අදහස තමයි අපි යම්කිසි දෙයකට අපේ සම්පත් වෙන් කරනවා කියන්නකෝ. ඒ සම්පත් වෙන් කරන්නේ සමහර විට මේ සම්පත් වෙන් කරන පිළිබඳව ආයතනයේ තියෙන හැම ස්ට්‍රක්චර් එකක්ම තියෙනවා මේ හැම දෙයක්ම පිළිබඳ මේ ආයතනයේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. සම්පත් වෙන් කරන්නේ කොහොමද කියලා. සමහර විට උදාහරණයක් විදිහට ගත්තොත් අපේ සංවිධානයේ තියෙනවා යම්කිසි ස්ට්‍රක්චර් එකක්. ඒක තියෙන්නේ කන්සියුමර් බේස් එක. ඒ කියන්නේ පාරිභෝගිකය පදනම තමයි තියෙන්නේ. මත වෙන් වෙලා තියෙනවා නම් අපි සම්පත් වෙන් කර යුත්තේ ඒ විදිහට. මේ ස්ට්‍රක්චර් එකේ තියෙන විදිහට. එතකොට සමහර විට ඒ කියන්නේ දැන් අපිට ස්ට්‍රක්චර් එකක් නැතිව අපේ සමාගමට උපාය මාර්ග ෆලෝ කරන්න බෑ. එතකොට අපේ ව්‍යුහය සැලසුම් කරන්න ඕන අපේ සමාගමේ තියෙන උපාය මාර්ගික ලොකුබැදීමට පහසුකමක් සැලසෙන විදිහට අපි ස්ට්‍රැටජිස් එකක් ෆලෝ කරන්න පුළුවන් විදිහට අපි ස්ට්‍රක්චර් එකක් හදන්න ඕන කියලා කියනවා. එතකොට මේක ගත්තාම තමයි ඔයාලට තේරෙයි මේ උපාය මාර්ගයේ අපේ තියෙන මේ candles strategies කියන structure relationship එකේදී පෙන්නනවා. දැන් මෙතන මෙයා අලුත් strategy එකක් සකස් කරනවා. අලුතෙන් උපාය මාර්ගයක් සකස් කරනවා. ඊට පස්සේ ඒ සකස් කරද්දීම වගේම ආයතනයේ new administrative problems emerge එකක් අලුතින් පරිපාලන ගැටලු මතුවෙනවලු. මේ strategy එක හැදුවට පස්සේ අලුතෙන් පරිපාලන ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ තුලින් සංවිධානයේ තියෙන performance එක decline වෙලා සංවිධානයේ ඉදිරිපත් කරන කාර්ය සාධන මට්ටම අඩු වෙලා තියෙනවා. මේක තුලින් ඒ කියන්නේ අපි ස්ට්‍රැටජි හැදුවා එකම පැන නැගිය පරිපාලන ගැටලුවක් ඊට පස්සේ මෙන්න මෙතනින් perform එක decline වෙලා තියෙනවා.
ඊට පස්සේ ඒ හේතුව නිසා අපි අලුතෙන් new organizational structure is established. ඒ කියන්නේ අපි අලුතෙන් අපේ ව්‍යුහය හදලා ස්ථාපනය කරනවා මේ ප්‍රශ්නත් එක්ක. ඊට පස්සේ අපිට දැනගන්න පුළුවන් වෙනවා මේක අපේ ව්‍යුහය හරියට හොඳයි. ඒ නිසා ඒ කියන්නේ අපේ ව්‍යුහය තුලින් අපිට කිසිම ඉෆෙක්ට් එකක් නැහැ. ඒ නිසා අපේ ඕගනයිසේෂන් පර්ෆෝමන්ස් එක ඉම්ප්‍රූව් වෙලා අපේ සංවිධානයේ තියෙන ඉදිරිපත් කිරීම සංවිධානය පෙන්눔 කරන පර්ෆෝමන්ස් එක ඉම්ප්‍රූව් වෙලා වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ පුළුවන් අපිට ආය අලුතෙන් ස්ට්‍රැටජි එකක් ෆෝමියුලේට් කරන්න. ඔන්න ඔය විදිහට තමයි අපේ ස්ට්‍රක්චර් එකයි ස්ට්‍රක්චර් රිලේෂන්ෂිප් එක හරියට බලපාන මේ ස්ට්‍රැටජි එකක් හදනකොට. අපි අලුතෙන් අපේ සමාගමේ යම්කිසි අලුත් උපාය මාර්ගයක් තීරණය කරද්දී අපේ තියෙන ව්‍යුහයේ තුලින් අපිට ඒක හරියට ඒකේ පර්ෆෝමන්ස් එක බලා ගන්න බැරි වුණොත් ඒ ස්ට්‍රක්චර් එක ගැලපෙන්නේ නැහැ ස්ට්‍රැටජිස් එක්ක. ඒකට අපි බලන්න ඕන අලුතෙන් ස්ට්‍රැටජි එකක් හදනවා නම් අපේ ස්ට්‍රක්චර් එක වෙනස් කරන්න හෝ ස්ට්‍රක්චර් එකට ගැලපෙන එකක් අපි හදන්න ඕන කියලා කියන්නේ. මේකත් එක්සෑම් එකට හානික. බේසික් ෆෝම්ස් ඔෆ් ස්ට්‍රක්චර්. මොනවාද මේ ප්‍රධාන ස්ට්‍රක්චර් ව්‍යුහයන් මොනවාද කියලා අහනවා. ඒතර ව්‍යුහයන් 4ක් තියෙනවා. ඒකත් අර වගේ තමයි ෆන්ක්ෂනල් ස්ට්‍රක්චර් වල දෙන්න ඔයගොල්ලන්ට පැටලේ රිසෝසස් ඇලොකේෂන්ස් එකයි ස්ට්‍රක්චර් එකයි. ඒකෙත් 4ක් තියෙන්නේ මේකෙත් 4ක් තියෙන්නේ. හැබැයි මේ 4ත් එක්සෑම් එකට අහනවා. අර කෙනුත් අර 4ත් එක්සෑම් එකට අහනවා. එතකොට මේකෙදි ෆන්ක්ෂනල් ස්ට්‍රක්චර්, ඩිවිෂනල් ස්ට්‍රක්චර්, ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් ස්ට්‍රක්චර්, මැට්‍රික්ස් ස්ට්‍රක්චර්. මෙන්න මේකත් හරියම වැදගත්. මේ SBU එක කොහේ හරි වල පේපර් එකක දැක්කොත් ඒකේ ෂෝට් මේ ෂෝට් නේම් එක තමයි මේකේ ෂෝට් නේම් එක තමයි SBU. ඒ කියන්නේ ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් කියන ස්ට්‍රක්චර් එක ගැන මේ කියන්නේ. ඒතර මෙන්න මේ ස්ට්‍රක්චර් මතක තියාගන්න. ඒක එකින් එක කතා කරොත් ෆන්ක්ෂනල් ස්ට්‍රක්චර් වලට මතකයි අපි ඊයේ කරපු පාඩමෙත් මතක ඇති මොනවාද මේ ෆන්ක්ෂනල්ස් ඇක්ටිවිටීස් කියන එක. ඒවම තමයි මේකෙත් කතා කරන්නේ. groups tasks and activities by business functions. අපේ තියෙන ක්‍රියාකාරී ව්‍යුහය. අපි යම්කිසි ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කරනවා නම් ඒ ප්‍රොඩක්ට් එක කරන processes තියෙන්නේ. ඒ processes වලට සමහර විට වෙන් කරලා තියෙනවා. HR managers කියලා වෙනම divisions තියෙනවා. ඒතකොට HR කියන ඒක ගන්න functional activities එකක්. ඊට productions කියන්නේ functional activities එකක්. finance කියන්නේ functional activities එක. මේ ඔක්කොම අපේ product එකට අවශ්‍යයිනේ. නිෂ්පාදනය නැත්නම් product එකක් එළියට එන්නේ නැහැ. finance මැත්තම ඒ කියන්නේ product එකට අවශ්‍ය සම්පත් යොදාන්න නම් අපිට මූල්‍යම පැත්ත stable වෙන්න ඕන. නැත්නම් අපි ඒ තුලින් ලබන ලාභය තුලින් ඒ finance අපිට cash එනවනේ. එතකොට ඒක finance පැත්තෙන් අපි කතා කරන්න ඕන. මාර්කටින් අපි ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කළා ඒක මාකට් කරන්නේ නැත්නම් ඒ ප්‍රොඩක්ට් එක අපේ ආයතනයෙන් තුල තිබ්බට වැඩක් නැහැනේ. ඒකට මාර්කටින් කියන සයිඩ් එක ඕන. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් අපිට අපේ ප්‍රොඩක්ට් එකක් එළියට දෙන්න කලින් අපේ එන්වයරන්මන්ටල් එක ගැන පොඩ්ඩක් රිසර්ච් එකක් කරලා බලන්න අපිට ඒක ඕන. HR කියලා කියන්නේ අපි ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කරනකොට ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කරන්න මිනිස්සු ඕනනේ. ඒ මිනිස්සුම කළමනාකරන්න මේක ඕන. IT කියන එක අපිට යම්කිසි තාක්ෂණික මෙවලම් එක්ක අපි ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කරනවා මේ IT කියන එක ඕන. ඒතර මේ කියන ඇක්ටිවිටීස් ඔක්කොම ගැන කතා කරන්නේ ෆන්ක්ෂනල් ස්ට්‍රක්චර් එක ගැන. ෆන්ක්ෂනල් ස්ට්‍රක්චර් එකේ තමයි මේවා කතා කරන්නේ. මේ බලන්න මෙතන. මේකෙදි මේ ප්‍රධානියා CEO කෙනෙක් කියනවා ප්‍රධානියා. එයා යටතේ තමයි ඉන්නේ මේ ෆන්ක්ෂනල්ස් කට්ටිය. ඒ කියන්නේ ෆන්ක්ෂනල්ස් තියෙන්නේ මේ අයටතේ. අර මම කිව්වා වගේ ෆන්ක්ෂනල්ස් ගත්තොත් මෙතන ඔයාලා යම්කිසි කම්පැනි එකකට ගියාම HR මැනේජර් කියලා කෙනෙක් ඉන්නවා. මාකටිං මැනේජර් කියලා ඉන්නවා. ප්‍රොඩක්ෂන් මැනේජර් කියලා ඉන්නවා. තව මැනේජර්ස්ලා ඉන්නවා. දැන් මෙතන මම ගත්තේ 3ක් නිසා ඒ විදිහට ගත්තොත් එහෙම ඒ විදිහට අපේ හැම කම්පැනි එකකම මැනේජර්ස්ලා ඉන්නවා. ඒ අය අතරේ යටින් තමයි ඉන්නේ ස්ටාෆ් මෙම්බර්ස්ලා. ඒ කියන්නේ එයාලා දැන් මෙතන HR කට්ටිය ගත්තොත් එහෙම HR එකේ යට ඉන්න කට්ටිය. එයා යටතේ වැඩ කරන කට්ටිය. ප්‍රොඩක්ෂන් එක ගත්තොත් එහෙම සේවකයෝ ඉඳන් එන්නේ. ප්‍රොඩක්ෂන් මැනේජර් ගත්තොත් සේවකයෝ ඉඳන්ම ස්ටාෆ් එක පැත්තට එනවා. ඒතර මේකෙදී මේ ෆන්ක්ෂනල් ස්ට්‍රක්චර් එකදී ප්‍රොජෙක්ට් එක කෝඩිනේෂන්ස් කරන්නේ මෙන්න මේ කියන කට්ටිය පමණයි. ඒක හොඳට මතක තියාගන්න. සහ මේ ස්ට්‍රක්චර් එකක් මතක තියාගන්න. ෆන්ක්ෂනල්ස් මැනේජර්ස්ලා තමයි ප්‍රොජෙක්ට් එක කෝඩිනේෂන්ස් කරන්නේ. එතකොට ඒකෙන් ගත්තාම ඒ ෆන්ක්ෂනල් ස්ට්‍රක්චර් එකක ඇඩ්වාන්ටේජස් මොනවාද ඩිස්ඇඩ්වාන්ටේජස් මොනවාද වාසි සහ අවාසි. ෆන්ක්ෂනල් ස්ට්‍රක්චර් එකක් ගත්තාම
ඒක හරියට සිම්පල්. ඒ කියන්නේ ෆන්ක්ෂනල් ස්ට්‍රක්චර් එක හරිම සිම්පල්. ඔන්න එක ඇඩ්වාන්ටේජස් එකක් මම කිව්වා හරිම සිම්පල්. ඊට පස්සේ අපිට මේ and කියන එකත් එක්ක සම්බන්ධ කරන තව එකක් ගත්ත හැකි inexpensive. ඒක ගොඩක් මිල අධික දෙයක් නෙමෙයි. ඒ විදිහට ගන්න. ඒතර මෙතනින් අපිට පොඩක් හුරු වචන තියෙන ඒව ටික ගත්තා නම් දිග වාක්‍ය ගන්න නැතුව සාමාන්‍යයෙන් ඉක්මනින්ම ලියන්න පුළුවන්. දැන් මෙතන නැතිව ඒවා මම කියන්නම්. මතක තියාගන්න. ෆන්ක්ෂනල් ස්ට්‍රක්චර් එකක් හයි ප්‍රොඩක්ටිවිටි එකක් පෙන්වන්න පුළුවන්ලු. ඵලදායීතාවය ඉහළින්ම පෙන්වන්න පුළුවන්. මොකද ඒ වගේ ෆන්ක්ෂනල්ස් පැත්තෙන් බෙදලා තියෙන නිසා. ඊට පස්සේ මෙතනදී allow for rapid decisions මේකෙන් කියන්නේ මේ rapid කියන වචනේ ඔයගොල්ලන්ට පුළුවන් නැත්නම් මේක මේ කියන්නේ fast එක. හරිම වේගවත් තීරණ ගන්න පුළුවන්ලු. ඊට පස්සේ මේක clearly define කරන්න පුළුවන්. අපිට පැහැදිලිව define කරන්න පුළුවන්ලු. කැරිය පාත් එක අපේ තියෙන වෘත්තීයම පාත් එක අපිට මේකෙන් ෆන්ක්ෂනල් ස්ට්‍රක්චර් එකේ ඇඩ්වාන්ටේජස් එකක් සහ බෙටර් එෆිෂියන්සි එකක් තියෙනවා. ඔන්න ඔය කියන පොඩි දැන් මේකේ නැති ඒවා ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකෙන් හොයලා සාමාන්‍ය සරල ඒවා ටික මේව කරගන්න. දැන් මේ වගේම වාක්‍ය ටික වැඩි නිසා අමාරුයි මතක තියාගන්න. ඒ නිසා සරල ඒවා ටිකක් ගන්න. ඊට පස්සේ disadvantages පැත්තෙන් ගත්තොත් accountability post to the top එක පැත්තට තමයි කියන්නේ top level එකේ ඉන්න කට්ටිය තමයි accountability එක යන්නේ. පහළ කට්ටියට නැහැ කියන එක. ඒතකොට minimizes career development. වෘත්තීය සංවාදනයේ හරිම අඩු මට්ටමක තියෙනවා. low employees or manager morale එක හරිම අඩුයිලු. ඊට පස්සේ leads to communications problem. කියන්නේ සංනිවේදන ගැටලු මතුවෙනවලු. ඊට පස්සේ මම මේකට අමතරව කියන lack controls පාලනය කරන එක හරිම හිගයි. සහ poor coordinations එක හරිම poor කියලා කියනවා. ඔය විදිහ advantages disadvantages මේ structure වලින් අඩුම තරමේ සරල විදිහට ගත්තොත් හතරවත් මතක තියාගන්න. ඊට පස්සේ divisional structure මේ තියෙන දෙවෙනි structure එක can be organized in one of four ways. අපිට මේක divisional structure කියපු ගම divisionals කියලා කියන්නේ සාමාන්‍ය කොටාංශ වශයෙන් බෙදලා තියෙනවා නම් එකක අංශ වගේ බෙදලා තියෙනවා නම් මේ structure එකේ එක තමයි තේරුම. අපිට පුළුවන් organize in one of four ways. අපිට මේ විදිහට ආකාර හතරකට අපිට සංවිධානය කරන්න පුළුවන්ලු මේ ස්ට්‍රක්චර් එක. by geographic area අපේ භූගෝලීය ප්‍රදේශය මගින් අපිට ඕගනයිස් කරන්න පුළුවන්. by product or service අපේ නිෂ්පාදනය හෝ සේවාව හරහා අපිට ඕගනයිස් කරන්න පුළුවන්. by customer අපේ පාරිභෝගිකයා හරහා අපිට ඕගනයිස් කරන්න පුළුවන්. by processors අපේ ක්‍රියාවලිය හරහා අපිට divisional structure එක ඕගනයිස් කරන්න පුළුවන්. එතකොට මේකෙදි කියන්නේ ඔයගොල්ලෝ දැන් අපි මේකෙන් බලමු උදාහරණයක් තියෙනවා. මේක තේරුම් නැත්තම් මෙන්න මේකයි මේක බලන්නකෝ. දැන් මෙතන ප්‍රධානියෙක් ඉන්නවා. අපේ ව්‍යාපාරයේ ප්‍රධානියා ඉන්නවා. ඒතර මේ ප්‍රධානියා මේ ඩිවිෂනල්ස් කියපුවාම තේරෙන්නේ නැහනේ. දැන් ෆන්ක්ෂනල්ස් වගේම තමයි මේ තියෙන්නේ. ඒනට මේක ඩිවිෂනල්ස්. මේකද කියන්නේ මේ ප්‍රධානියා යටතේ ඉන්නවා ඩිවිෂන්ස්. දැන් මේ කම්පැනි එක තුල යම්කිසි ප්‍රොඩක්ට් X Y Z කියලා ප්‍රොඩක්ට් තුනක් නිෂ්පාදනය කරනවා. අපේ එක කම්පැනියා ප්‍රොඩක්ට් තුනක් නිෂ්පාදනය කරනවා. එතකොට ඒක අපිට මේ නිකන් කලවම් මැල්මක් කරනවනේ. එක ප්‍රොඩක්ට් මේ ප්‍රොඩක්ට් තුනටම මේ කට්ටිය හිටියොත්නේ. එහෙම නෙමෙයි. මේක ඩිවිෂන්ස් වයිස් බෙදලා තියෙන්නේ. අංශ වලට බෙදලා තියෙන එක තමයි මේ ඩිවිෂන් ස්ට්‍රක්චර් එකක් කියලා කියන්නේ. ප්‍රොඩක්ට් තුනක් නිපදවනවා එක කම්පැනි එක. එතකොට ඒ ප්‍රොඩක්ට් වෙනම එයාලා ඒ ප්‍රොඩක්ට් X ගත්තොත් ඒකේ ඉන්නවා වෙනම රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කට්ටිය, මාකටිං වෙනම සයිඩ් එකක්, ෆයිනෑන්ස් වෙනම සයිඩ් එකක්. එහෙම තියෙනවා. එතකොට ඩිවිෂන් ප්‍රොඩක්ට් වයි ගත්තාම ඒකටත් තියෙනවා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්. මේ තුන් දෙනාටම මේ කියන්නේ ප්‍රොඩක්ට් තුනටම එක රිසර්ච් ඩෙවලොප්මන්ට් එකක් නෙවෙයි තියෙන්නේ කියලා මම කියන්නේ. ඒ කියන්නේ ප්‍රොඩක්ට් තුනක් නිපදවනවා එක කම්පැනි එක ප්‍රොඩක්ට් එකක් යටතේ මෙන්න මේවා තියෙනවා කියලා කියනවා. මේ බලන්නකො මෙතන මැනේජින් ඩිරෙක්ටර් කියන්නේ අයිතිකාරයා කියමුකෝ. මේ අයිතිකාරයා යටතේ එයා නිෂ්පාදනය කරන එක කම්පැනියක් තුළ කොස්මැටික්ස් රූපලාවන්‍ය ඒවා ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකකුත් තියෙනවා, ෆුට්වෙයාර් එකකුත් තියෙනවා, ස්කින් කෙයාර් එකකුත් තියෙනවා, මෙඩිසින් එකකුත් තියෙනවා. එතකොට මේ එකම කම්පැනියේ ප්‍රොඩක්ට් මේ සර්විස් ඔක්කොම වෙනස්. එක හා සමාන නැහැ. එතකොට ඒවට වෙනම තියෙනවා. දැන් ගාමන්ට් එක ගත්තාම මේ සෙට් එකම ඉන්නවා. එතකොට කොස්මැටික්ස් ගත්තාම මේකේ මේ සෙට් එකම නැත්නම් මේවට තව ඇඩ් වෙන කට්ටිය ඉන්නවා. ඒ නිසා එයාලා වෙනම තමයි එයාලගේ ඩිපාර්ට්මන්ට් එක මේ එයාලගේ ඩිවිෂන්ස් එක තියාගන්නේ. දැන් තේරෙනවද? එතකොට අපේ කම්පැනි එකක මෙහෙම ප්‍රොඩක්ට් ගොඩක් හදනකොට දැන් ඕනම තරම් තියෙනවා. දැන් යුනිලිවර් ගත්තාම ප්‍රොඩක්ට් ගොඩ තියෙනවා.
ඊට පස්සේ ඒ මාස් ගත්තාම ප්‍රොඩක්ට් ඔර්ඩර් තියෙනවා. දැන් අපි දන්න හැම එකකම ගොඩාක් ප්‍රොඩක්ට් හදනවනේ. ඒ හැම එකකම මේ විදිහට මේ සමස්තටම බලන මේ හියුමන් රිසෝස් කෙනෙක් නැහැ. ඒවට වෙනම අංශ කැරිලා ඉන්නේ. කියන්නේ මෙයාට මේ වෙනම human resource කෙනෙක්, cosmetics වලට වෙනම human resource කෙනෙක්. ඔන්න ඔය විදිහට divisions වෙදිලා තියෙනවා. ඒක ගත්තාම මේකේ තියෙනවා advantages හා disadvantages. ඒ වගේත් අර වගේ short ඒවා මතක තියාගන්න. ඒකෙත් සාමාන්‍ය divisional structure එක ගත්තාම accountability is clear. ඔයාලට දැන් differences මතකයි. දැන් අර functional එකේ එහෙම නැහැ. accountabilities එක clear නැහැ කියලා කියනවා. ඒක clear නැහැ. ඔයාලට මතක ඇති. ඒකේ accountability එක හරිම මේ force to the top එක disadvantage එකක් වෙලා. හැබැයි මේකෙදි ඒක advantage එකක් වෙලා. ඒ විදිහට හතරක් පහ මත තියාගන්න හරිය ඒ වගේ differences වගේ තියෙනවනේ උඩ. divisional structure එක accountability is clear. advantage එක. ඊට පස්සේ මේකෙදි create career development chances. අර functionals එකේ තිබෙ disadvantage එකක්. මේකේ නම් තියෙනවලු career development chances තියෙනවා. ඒ කියන්නේ වෘත්තීය සංවර්ධන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම ගත්තාම divisionals හැම එකකටම බෙදුවාම සේවකයන් අවශ්‍යයි නේද? සේවකයන්ට මාවත් හැදෙනවා. ඒ කියන්නේ මේ රැකියා අවස්ථා ගොඩක් හිමි කරලා දෙන්න පුළුවන්. ඒක ගොඩක් advantages කියලා කියනවා. ඊට පස්සේ මම ලේසි වටියක් කියන්නම්. හරිම ෆ්ලෙක්සිබල්ලු මේ ඩිවිෂනල් එක හරිම නම්‍යශීලීලු. ඊට පස්සේ ස්පීඩ් සර්විස් එකක් තියෙනවා. මොකද කොටස් වලට බෙදලා තියෙනකොට හරිම වේගවත් ඔයාලගේ සේවය දෙන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ ඩිස්ඇඩ්වාන්ටේජ් ගත්තාම මේක ගොඩක් පිරිවැය වැඩි තියෙන එකක්. ඒ කියන්නේ හැම ඩිවිෂනල්ස් එකකටම බෙදුනහම ඒවට යන වියදම් වෙනම. දැන් එකක් ගැන නෙමෙයි කතා කරන්නේ ගොඩක් ඉන්නවා. එක ඩිවිෂන්ස් වලට ගොඩක් ඉන්නවා. ඒකට ඒ කට්ටියට යන පිරිවැය වැඩි කියලා කියනවා. පස්සේ duplications of functional activities එක ඒ කියන්නේ duplications තියෙනවා. අනු පිටපත් තියෙන එක product එකට functional activities වෙනම තියෙනවා. තව product එකට functional activities වෙනම තියෙනවා. duplications වෙලා තියෙනවා. ඊට පස්සේ තව ගත්තොත් එහෙනම් මේක ගොඩක් focus කරන්නේ short term එකට. short term performance එක තමයි focus කරන්නේ. competitions among divisions කියලා කියනවා. මේක හරිම disadvantages එකක්. මේකේ දැන් product ගොඩක් හදනකොට මේ තියෙන divisions අතරත් පොඩි තරංගයක් තියෙනවායි කියලා කියනවා. ඒක disadvantage එකක් වෙලා තියෙනවා. ඔය වගේ මතක තියාගන්න. ඊට මේක ගොඩාක් වැදගත්. මේක exam එකට අහලා තියෙනවා short note එකක් ලියන්න කියලා. SBU එකේ short note එකක් ඔයාලා ලියන්න. ඒතර මේක definitions එක හරිම වැදගත් short note එකක් ලියා ගන්න. strategy business unit structure එක SBU කියන එකේ කියන්නේ group similar divisions into strategic business units and delegates authority and responsibility for each unit to a senior executive who reports directly to the chief executive officer. Strategy business unit popular known as SBU. අපි strategy business unit එකක් අපි short වලින් කියන SBU කියලා. is a fully functional unit of a business that has its own visions and directions. Typically, a strategic business unit operates as a separate unit, but it is also an important part of the company. It reports to the headquarters about its operational status. මේකෙදි මම කතා කරන්න මේ කියන්නේ දැන් similar divisions දැන් දන්නවා divisions කියන එක ඒක විදිහට group wise තියෙනවා similar divisions. එතකොට එයාලගේ ව්‍යාපාරයේ strategy business unit අවශ්‍යයිලු. ඒ හැම එකකම responsibility එක අපේ ඉන්නවා ප්‍රධාන විධායක නිලධාරීන්ට ඍජුවම කියන්නේ අපේ chief executive officer ට ඍජුවම යවන්න පුළුවන්ලු report කරන්න පුළුවන්ලු directly senior executive ට පුළුවන්ලු directly report කරන්න. එයාට බලය තියෙනවලු. මේ similar divisions වල තියෙන තොරතුරු ගැන කියන්නේ අපේ තියෙන operational status තමයි යවන්නේ report වශයෙන් chief executive officer. අපි යමුකෝ මෙන්න මෙතන ඉන්නවා ඉතින් මේ එක product එකක් මේ තව product එකක් අපි මේ දෙක ගැන ගත්තාම මේකේ ඉන්නවා senior කෙනෙක් junior senior කෙනෙක් අපි දන්නවනේ. ඒතකොට අපිට වඩා senior කෙනාට බලය තියෙනවා. ඒතකොට senior කෙනාට මේකේ තියෙන operational status එක ඒ කියන්නේ නිෂ්පාදන තත්ත්වය පිළිබඳව report එකක් directly ඍජුවම මේ CEO ට යවන්න පුළුවන්ලු. chief executive officer ට වාර්තා කරන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. junior ට වඩා senior ට බලය තියෙනවා. senior ටයි direct යවන්න පුළුවන් මෙයාට කියලා කියන්නේ. කියන්නේ report යවන්නේ මොකක් පිළිබඳවද? ව්‍යාපාරයේ තියෙන මේ ව්‍යාපාරයේ තියෙන මේක එක product එකක් නේද? යට තියෙන වෙන ව්‍යාපාරයක්. ඒ නිසා ඒකේ තියෙන නිෂ්පාදනය පිළිබඳ තත්ත්වය තමයි මෙයා report කරන්න මෙයාට කියලා කියනවා.
ඒක තමා ස්ට්‍රැටජි බිස්නස් යුනිට් ස්ට්‍රක්චර් එකකින් පෙන්වන්නේ. මේකෙත් කියනවා ප්‍රධාන වශයෙන් අපි ගොඩක් දන්නේ මෙන්න මේ SBU කියන ෂෝට් නේම් එකෙන් තමයි කියන්නේ මේක. එතකොට මේකෙදි ගොඩක්ම මේක සෙපරේට් එකක්ලු. මේ යුනිට් එක හරීම මේ ස්ට්‍රක් යුනිට් එක මේ යුනිට් එක හරීම වෙන් වෙලා තියෙන ව්‍යාපාරය. හරි. එතකොට දැන් තේරුණානේ ස්ට්‍රැටජි බිස්නස් යුනිට් ස්ට්‍රක්චර් එකක් තුල අපි කතා කරන්නේ යම්කිසි දෙයක්. අපි යම්කිසි දෙයක් කියන්නේ අපි report එකක් යවනවා. මේකෙත් කතා කරනවා report to the headquarters about its operation status. ඒ කියන්නේ මෙහෙම දැන් අපි අපේ ප්‍රධාන companies තියෙනවනේ. දැන් අපි ගොඩාක් දුරට කොළඹ තමා තියෙන headquarters. හැම එකකම headquarters වල දැකලා තියෙනවනේ. ඒකේ තියෙන අනුශාඛා තමයි අපි ඉන්න ප්‍රදේශවල දකින්න තියෙන්නේ. ඒකට ගොඩක් මම කියන්නේ ලොකුම companies වල headquarters. ඒතකොට සමහර විට අපේ තියෙන අපේ මේ හැම නගරයක් තුලම තියෙන එයාලගේ branches වල තියෙන operational status එකේ report එක කියන්නේ status පිළිබඳව නිෂ්පාදනය කියන්නේ මෙහෙයුම් තත්ත්වය පිළිබඳව නිෂ්පාදන තත්ත්වය පිළිබඳව ඒකේ තියෙන හැම දෙයක්ම පිළිබඳ තොරතුරු අපි යවන්න ඕන headquarters එකට. ඒක කරන්නේ මේ business unit එකෙන්. මේ business unit එකෙන් තමයි මේවා කරන්නේ. කියන්නේ හැම company එකකම මේක වෙන් වෙලා තියෙනවාලු. එතකොට මෙතනදී මේක මම මේ ගත්තේ ඉන්ටර්නෙට් එකෙන් ගත්ත definition එකක්. තේරෙන්න ගත්තේ. ඒතකොට මේක තමයි මැඩම් දුන්නේ. ඒතර මේකේදී අදහස් වෙලා තියෙන්නේ මේ කියන senior executive chief executive කියන தත්ත්වය. කියන්නේ ඒකේ අපේ senior executive තමාලු directly ඒ report එක යවන්නේ chief executive officer කියලා කියනවා. ඒක තමයි strategy business unit කියලා කියන්නේ. ඒ structure එක තමයි තියෙන්නේ. මෙතන ගත්තාම මම දාලා තියෙනවා president CEO ඒ කියන්නේ අපේ ප්‍රධානියා සහ මෙතන තියෙන VP යුරෝප් නෝර්ත් ඇමරිකා ලතින් ඇමරිකා සහ ඒසියා කියලා VP කියලා දාලා තියෙන්නේ vice president කියන එක.
අපි එහෙම ගමුකොත් වයිස් ප්‍රෙසිඩන්ට් සහ ප්‍රධාන ප්‍රෙසිඩන්ට් කෙනා ඉන්නවා. ඒතකොට මෙතන තියෙන්නේ මේවා තමයි සීනියර් එක්සිකියුටිව් මේ කම්පැනි එකේ අපි ප්‍රධාන කම්පැනි එකේ මේ හෙඩ් ක්වාටර්ස් එක කියලා හිතන්න. හෙඩ් ක්වාටර්ස් එක හෝ චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් මේ. එතකොට මෙතන මේ ඉන්නේ සීනියර්ස්ලා. නැත්තම් අද බ්‍රාන්චස් තියෙන්නේ. එතකොට ඒ වගේ වෙන වෙනම මේ යුරෝපේ තියෙන එකක් මේක නෝර්ත් ඇමරිකාවේ තියෙන එකක් ඒසියා ওই විදිහට තියෙන්නේ. එතකොට ඒ වගේ පහළ මාලයේ තියෙනවා ඒ අර යම්කිසි යාල ප්‍රොඩක්ට් එකක් හෝ යම්කිසි දෙයක් කරන ඒකේ ඉන්නවා මේ කියන අර මං කියපු ෆන්ක්ෂනල්ස් කට්ටිය ඉන්නවා. එතකොට එයාලගේ ඔක්කොම පිළිබඳ තොරතුරු මෙයාලගේ තියෙන හැම කම්පැනි එකකම තොරතුරු ඩිරෙක්ට්ලි ඍජුවම ප්‍රෙසිඩන්ට් යවනවලු තොරතුරු යවන්නේ කවුද සීනියර් එක්සිකියුටිව් කියලා දාලා තියෙනවා අර මැඩම් දීලා තියෙන ඩෙෆිනිෂන් එකේ දැන් මං කියලා තියෙන එකේ ගොඩක් හෙඩ් ක්වාටර්ස් ගැන කතා කරලා තියෙන්නේ. එතකොට තොරතුරු තමයි මොන තොරතුරුද යවන්නේ ඔපරේෂනල් ස්ටේටස් පිළිබඳව තමයි යවන්නේ. නිෂ්පාදන තත්ත්වය පිළිබඳව යවනවා ඩිරෙක්ට්ලි රිපෝට් එකට. ඊට පස්සේ මෙන්න මේකෙත් ඇඩ්වාන්ටේජ් ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවා. මේ ඇඩ්වාන්ටේජ් SPU එකේ කතා කරනකොට මේකෙදී ඉම්ප්‍රූව්මන්ට් ඔෆ් ස්ට්‍රැටජි මැනේජ්මන්ට් එක. ඒ කියන්නේ අපිට අපේ උපාය මාර්ගික ඒ කියන්නේ මැනේජ්මන්ට් එකේ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවලු. ඊට පස්සේ ඉම්ප්‍රූව්මන්ට් ඔෆ් accounting operations ගිණුම් අංශය පිළිබඳව ඒ කියන්නේ යාලට ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවලු. easier planning of activities අපිට පුළුවන්ලු හරිම ලේසියෙන් plan කරන්න activities ටික. ඊට පස්සේ ඊට අමතරව මේකෙනුත් advantages මතක තියාගන්න. සරල ඒවා තව ගත්තොත් provides a direction. හැමතිස්සෙම මෙයාලගේ තියෙන වෙනම මම මේකේ කතා කරා. මේකේ තියෙන්නේ provide එක. දැන් මෙතන මෙයාලගේ මේ strategy business unit එකේ තියෙන්නේ එයාලගේ own visions and directions එකක්. එයාලට මාවේනික දැක්මක් සහ දිශාවක් තමයිලු තියෙන්නේ. ඒතර මෙතනත් මෙයාලගේ advantage එකක් තමයිලු provides a directions. එයාලා සපයන්නේ හරිම මේ directions එකක් තමයි තියෙන්නේ. ඒතර එයාලගේ තියෙනවා improve coordinations. ඒවා හරිම advantages මෙයාලගේ. Disadvantages ගත්තාම difficulty with contact with higher management. අපේ ඉන්න higher management එකත් එක්ක contact වෙන්න හරිම අමාරුයි කියලා කියනවා. ඊට අමතරව ගත්තාම critical processes එකක් තියෙනවා. මේ disadvantages එක තමයි SBO එකේ critical process තියෙන්නේ. සංකීර්ණ නැත්නම් විවේචනාත්මක ක්‍රියාවලියක් තියෙනවා. හරිම responsible time එක කියන්නේ යාලා අපිට ප්‍රතිචාර දක්වන්නේ හරිම අඩුවෙන් slow response time. ඊපස්සේ responsibilities එක හරිම වැඩි කියලා කියනවා. ඒවා තමයි disadvantages වෙන්නේ මේ structure එකේ. ඊට පස්සේ අවසාන එක තමයි matrix structure. matrix structure නැත්තම් මේකට අපි තව කියන නම hybrid structure කියලා කියනවා. අනුකෘති ව්‍යුහය the most complex of all structure because it depends upon both vertical and horizontal flows of authority and communications. ඒ කියන්නේ සියලුම ස්ට්‍රක්චර් වල අපේ all ස්ට්‍රක්චර් වල වඩාත්ම සංකීර්ණ වන්නේ ගොඩාක්ම කම්ප්ලෙක්ස් වෙන්නේ ඒ අධිකාරිය සහ සංනිවේදනයේ සිරස් සහ තිරස් ප්‍රවාහයන් මත රඳා පවතින බැවිනි. ගොඩක්ම මේ අපේ තියෙන all ස්ට්‍රක්චර් එකක් most complex වෙන්නේ ඒ වගේ තියෙන authority එකයි communication එකයි මේ කියන vertical සහ horizontal flows මත තීරණය වෙන නිසාලු මේ matrix structure එකේ කියන්නේ. දැන් මේ vertical කියලා කියන්නේ සිරස්, horizontal කියන්නේ තිරස් ගලා යෑම වල තමයිලු මේ authority එකයි communications එකයි depend වෙන්නේ කියලා කියනවා. ඒක තමයි matrix structure එක කියන්නේ. ඒක මෙන්න මේකෙන් හරියට තේරුම් ගත්තා. මෙතන ආයතන ප්‍රධානියා ඉන්නවා, functionals managers ලා ඉන්නවා. එයාලා යටතේ වැඩ කරන staff එක ඉන්නවා. හරිද? ඒ staff එකේ තමා පුළුවන්ලු ප්‍රොජෙක්ට් එකක් කෝඩිනේෂන්ස් කරන්න. දැන් ඔයාලා දැක්ක මේ ස්ට්‍රක්චර් එකම මෙයාලා ප්‍රොජෙක්ට් කෝඩිනේෂන්ස් කරනවා නම් ඒක ෆන්ක්ෂනල් ස්ට්‍රක්චර්. මැට්‍රික් ස්ට්‍රක්චර් එකක ස්ටාෆ් එකේ කට්ටිය තමයි ප්‍රොජෙක්ට් එක කෝඩිනේෂන්ස් කරන්නේ. ඒතකොට ඔයාලා අර ඩෙෆිනිෂන් එක මතක තියාගෙන මේ ස්ට්‍රක්චර් එක ඇන්දොත් ලකුණු හම්බ වෙනවා.
එතකොට මේකේ ඇඩ්වාන්ටේජස් මොනවද ඩිස්ඇඩ්වාන්ටේජස් වාසි සහ අවාසි. එතකොට මැට්‍රික් ස්ට්‍රක්චර් එකක ප්‍රොජෙක්ට් ඔබ්ජෙක්ටිව්ස් ආ ක්ලියර්. එයාලගේ ප්‍රධාන කියන්නේ ව්‍යාපෘතියේ තියෙන අරමුණු හරිම පැහැදිලිලු. Employees can clearly see results of their work. සේවකයන්ට හරිම පැහැදිලිව එයාලගේ ප්‍රතිඵලය, එයාලගේ වැඩ කිරීමේ ප්‍රතිඵලය දැක ගන්න පුළුවන්ලු. හරිම ඒවා ඇඩ්වාන්ටේජස්. තව පුළුවන් මේක හරිම ෆ්ලෙක්සිබල්. ඕගනයිසේෂන් එක හරිම ෆ්ලෙක්සිබල්. and එයාලගේ increase වෙනවා market responsiveness එක වෙළඳපොලේ ප්‍රතිචාරය හරිම වැඩි වෙනවා. ඔය විදිය දෙයක් තමයි මේ advantages එකේ කියන්නේ. disadvantages එකේ කියන්නේ මේකෙදි කතා කරනවා costly because එක ගොඩක් පිරිවැයලු because creates more managers positions ගොඩක් හදන්න ඕනලු managers ලාගේ positions එක. ඊට පස්සේ lost time in coordinations නිර්මාණයක් කරන්න ගොඩක් වෙලාව නැති වෙනවලු. ඊපස්සේ conflict එකක් ඇති වෙනවලු. ඒ කියන්නේ අරගල රණ්ඩු වීම ඇති වෙනවලු. ඊට පස්සේ communications එක හරිම complex කියලා කියනවා, සංකීර්ණයි කියලා කියනවා. ඒ විදිහට disadvantage advantage හතරවත් මතක තියාගන්න. creating a strategy supportive culture අපේ culture එකට support වෙන විදිහට අපේ strategy එක නිර්මාණය කරන්න ඕන. ඊට මම මෙතන මේ ඔක්කොම කතා කරන්නේ නැහැ. මේ වගේ මතක හිටින ඒවා ටිකක් ගත්ත formal statement of organization philosophy. ඒ කියන්නේ අපේ සංවිධානයේ තියෙන philosophy එක formal statement එකක් විදිහට දැම්මොත් අපිට පුළුවන් ස්ට්‍රැටජි එකක් නිර්මාණය කරන්න. අපේ කල්චර් එකට මේ කිසිම හානියක් වෙන්නේ නැහැ. සංවිධානයේ තියෙන ෆිලොසොෆි එක ෆෝමල් ලුක් එකකින් විදිහට තිබ්බොත් ස්ටේට්මන්ට් එකක් ප්‍රකාශයක් තිබ්බොත් අපිට පුළුවන් ස්ට්‍රැටජි එක අපේ උපාය මාර්ගය හරියට අරකට සපෝට් වෙන විදිහට අපේ කල්චර් එකට සපෝට් වෙන විදිහට නිර්මාණය කරන්න පුළුවන්. ඩිසයින් ඔෆ් ෆිසිකල් ස්පේසස් අපි නිර්මාණය කරනවා. ඩිසයින් කරන අපේ භෞතික හිදස් බව නැති කරන්න අපි නිර්මාණය කරනවා කියලා කියනවා. එතකොට ඕගනයිසේෂන් ඩිසයින් ඇන්ඩ් ස්ට්‍රක්චර් ඔබ සංවිධානයේ නිර්මාණය සහ අපේ ව්‍යුහය නිර්මාණය කරනවා කියන එක. ඒ කියන්නේ අපේ ස්ට්‍රක්චර් එකක් අපි නිර්මාණය කරන්නත් ඕන අපේ කල්චර් එකට ගැලපෙන විදිහට. අපේ කල්චර් එකට ගැලපෙන විදිහ අපේ ස්ට්‍රැටජිස් එක මේ හරියට කරගන්න නම් මේවා හරියට තියෙන්න ඕන. ඕගනයිසේෂන් සිස්ටම් ඇන්ඩ් ප්‍රොසීඩියර් සංවිධානයේ තියෙන ප්‍රොසීඩියර් එක සපෝට් වෙන්න ඕන අපේ කල්චර් එකට සහ ඒ තුලින් අපිට පුළුවන් ස්ට්‍රැටජිස් එකක් ක්‍රියේට් කරන්න. criteria for recruitment, selection, promotions, leveling of retirement and excommunications of peoples. අපි මේ තියෙන criteria පිළිබඳ අවබෝධයක් තියෙන්නත් ඕන. ඒවා හරියට සිද්ධ වෙන්නත් ඕන කියලා කියන. එතකොට මේ විදිහට අර අපිට හුරු වචන තියෙන ඒවා ටිකක් මතක තියාගන්න. ඒක අහලා නම් තිබෙන්නේ නැහැ එක්සෑම් එකට. production operation decisions ඒ කියන්නේ අපේ නිෂ්පාදන production එකයි operations එකයි කියන්නේ දෙකම එකයි. ඒ කියන්නේ ඒ කට්ටියගේ නිෂ්පාදනය පිළිබඳ තීරණ. examples දාගෙන දැන් යම් කිසි product එකක් company එක නිෂ්පාදනය කරනවා නම් ඒකේ අපි බලන්න ඕන යම් කිසි product එකක් නිෂ්පාදනයක් කරනවා නම් අපි ඒක බලන්න ඕන company එකේ දී ඒ product එකේ plant size එක. ඒ කියන්නේ අපි යම්කිසි දැන් අපේ production පැත්තෙන් බලන්න ඕන තීරණ ගන්න ඕන මෙන්න මේ විදිහට අපේ product එකේ plant size එක. inventory එක inventory එක කියලා කියන්නේ inventory control එක කරන්න බඩුතක පාලනය කරන අපේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න තියෙන සම්පත් අපි හරියට අවශ්‍ය බඩු ටික ඒ තොගය හරියට පාලනය කරන්න ඕන. quality control අපේ ඒ product එකේ quality එක control කරන්න ඕන. ඊට පස්සේ අපි මේ product එකට යන processes වලට යන වියදම්, මේ product එකේ සම්පත් වලට යන වියදම් එතකොට අපි cost එක control කරන්න ඕන. technological innovations අපි භාවිතා කරන තාක්ෂණික නව්‍යතා පිළිබඳව අපි හරියට තීරණ ගන්න ඕන. තමයි production එක නැත්නම් operations වල decisions වලට example වෙන්නේ. human resource එකක් අපේ මානව සම්පත පිළිබඳව අවධානය යොමු කරද්දී assessing staffing needs and cost. ඒ කියන්නේ අපි තක්සේරුවක් කරන්න ඕන අපේ staff එකේ අවශ්‍යතාවය සහ පිටිවැය ගැන. selection method අපි කොහොමද අපේ staff එක කියන්නේ අපේ employees ලව selections කරන්නේ.
පස්සේ කොහොමද අපේ එම්ප්ලොයර්ස්ලාව ට්‍රේනින් කරන්නේ ඊට පස්සේ කොහොමද අපේ එම්ප්ලොයර්ස්ලා මොටිවේෂන්ස් කරන්නේ සහ එයාලගේ performance එක develop කරන්නේ ඊට පස්සේ කොහොමද balance selecting appropriate leadership එක කියන්නේ අපි කොහොමද අපේ එම්ප්ලොයර්ස්ලාට දෙන leadership style එක ඒවා පිළිබඳව concern වෙන්නේ අපේ human resource එක කියන්නේ මානව සම්පත සම්බන්ධව concern වෙන්නේ මානව සම්පත් කළමනාකරණය කියන එක තමයි කියන්නේ. එතකොට පාඩම නම් ඉවරයි. පාඩම ඉවරයි. past papers බලා ගන්න. එතකොට මේකේ මම දාලා නැහැ උත්තර දැම්මේ නැහැ. ඉතින් PDF එකේ තියෙන නිසා දැන් මෙතන මම අහලා තියෙනවා මේ 2015 2016 පේපර් එකේ අහලා තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ මෙහෙම ස්ටේට්මන්ට් එකක් දීලා අපේ ස්ට්‍රැටජි ෆෝමියුලේෂන් එක කියන්නේ උපාය මාර්ගය සකස් කිරීම සහ උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම අතර තියෙන ඩිෆරන්සස් එක ලියන්න කියලා ලකුණු 5කට කරුණු ටිකක් ලියුවා නම් ඇති. ඊපස්සේ name the basic forms of structure in organization එකට ලකුණු 5යි නම් ටික ලියුවා නම් ඇති. අපේ structure එකේ සංවිධානයේ තියෙන structure forms 4ක් ගැන කිව්වානේ functional structure, divisional structure, SBU structure ඊට පස්සේ matrix structure කියලා අපි 4ක් කතා කරා ඒක. ඊට පස්සේ discuss the above statement and related your views to the current situation in the industry. මේ තියෙන statement එක මේකෙන් කියන්නේ අපේ සාර්ථකව අපේ තියෙන මේ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම කියන්නේ අපි සාර්ථකව අපේ ෆෝමියුලේෂන් කරන්න එපා. අපේ තියෙන උපාය මාර්ගය හරියට සකස් කරගත්තේ නැත්නම් අපේ උපාය මාර්ග ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ හරියට. ඒතකොට අපේ මූලාරම්භය මුලින්ම හදා ගන්න ඕන හරියට. ඒතකොට ඒක පිළිබඳව ඒ ස්ටේට්මන්ට් එක ගැන පොඩ්ඩක් ඩිස්කස් කරන්න ගැන පැහැදිලි කරලා current situation in the industry your views ඒ කියන්නේ උදාහරණයක් එක්ක දෙන්න කියලා කියන ලකුණු 10ක් දෙනවා. ඊට පස්සේ මෙන්න මේකත් ඒ ප්‍රශ්නෙමයි මේ 2017 2018 අහලා තියෙන ඒ ප්‍රශ්නෙමයි. ඊට පස්සේ එතන හැබැයි ලකුණු 10ක් මේකට දීලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම අර ලකුණු 5ට වඩා මේකේ ලියවෙන්න ඕන. සහ මෙතන write short notes on SBU කියන එක මම ගත්තේ මේ අනිත් අපි කලින් කතා කරා SBU එකේ strategy business unit එක පිළිබඳ short note එකක් ලියන්න කියතන 2017 2018 ලකුණු 5ක් වගේ හම්බෙන්නේ 20ක් දීලා තියෙන. එතකොට අපි මේක definition එක තමයි වැදගත් වෙන්නේ. definition එකයි structure එක රූපය අඳින්න පුළුවන් නම් අර මං කිව්වේ report කරන්නේ senior executive report එක කරනවා directly chief executive. ඒ විදිහට අදහස එන විදිහට ඔයාලගේ define එක ලියන්න. ඊට පස්සේ මෙතන 2016 2017 පේපර් එකේදී අහලා තියෙන්නේ strategy implementation එක. මොකද්ද strategy implementations එකක් කියලා කියන්නේ? ඒකේ meaning එක. දැන් මේකෙදි අර ඔයාලට පුළුවන් මොනවාද උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරනවා කියන්නේ කියන අදහසයි දෙන්න ඕනේ. ඒකේ definition එකක් දෙන්න ඕනේ. මේකේ දැන් මේ පාඩමේම definitions නැහැ. හැබැයි ඔයාලට මතකයි strategies formulations එකයි implementation එකයි වෙන කරලා දාපුවාම strategy implementation එකට ආවේනිකව ලක්ෂණ ගොඩක් කතා කරානේ. ඒකෙන් අපිට පුළුවන් definition එකක් හදන්න. නැත්නම් ඔයාලට පුළුවන් විදිහට definition එකක් ලියන්න. ඊට පස්සේ what is resources allocations? මම resources allocations කියන්නේ මොකක්ද කියලා කතා කරා සහ ඒකේ type කතා කරා. ඔයාලට මතකයි type financial resources, human resources, physical resources තව මොකක්ද තිබ්බේ? ටෙක්නොලොජිකල් රිසෝසස් ඔන්න ඔය සම්පත් පහ විතර මේ පහයිනේ ලකුණු දීලා තියෙන්නේ. ඒතර පහට ආවේනික විදිහට රිසෝසස් පුළුවන් නම් ඩිෆයින් කරන්න. නැත්නම් අර රිසෝසස් ටික ලිව්වත් මොනවද කියලා නෙහන්නේ. explain management issue in strategy implementations stage. ඔයාලට මතකද management issues ටික? සමහර දැන් මතක නැතුව ඇති. management issues තමයි අපි දැන් ගොඩක් කතා කරේ. ඒක මෙන්න මෙතන තියෙන්නේ. මෙතන management issues තමයි මේ තියෙන්නේ. මේ point විදිහට තමයි මේ එකකින් එකට කතා කරන්නේ. මේවා තමයි management issues. ඊට පස්සේ ඒක ගැන පැහැදිලි කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේකෙත් මේ සමානම ඒවා දීලා තියෙන 2014 2015 පේපර් එකෙත් දීලා තියෙන්නේ අර differences එකයි forms ටිකයි ලියන්න කියලා. එච්චරයි දීලා තියෙන්නේ. first paper මම ළඟ තියෙන්නේ ඔච්චරයි. ඒතර පාඩම ඉවරයි. තේරුණාද?